සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගෑස් ආශ්‍රිත සිදුවීම් ගැන සොයන්න මොරටුව විශ්වවිද්‍යාලයෙන් විශේෂඥ කණ්ඩායමක්. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය ලෝපුරා පැතිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇගවීමක්. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය සහ පාලනය සම්බන්ධයෙන් නව සාධක 7ක් අනාවරණය කරයි. යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන 16 වනදා. ඔමික්‍රෝන් නව වෛරස ප්‍රභේදය හේතුවෙන් සංචාරණ සීමා පැන වූ රටවලින් පසුගිය දින 14 තුළ කිසිදු සංචාරකයෙක් ලංකාවට පැමිණ නොමැති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. මේ අතර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා ඒකකයේ විසින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් නව සාධක 7ක් අනාවරණය කරගෙන තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 742 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එලෙස හඳුනාගත් ආසාදිතයන් සමගින් මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,62,520ක්. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු ඇති බවට සැලකෙන තවත් මරණ 27ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 14,305ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර කොවිඩ් ආසාදිතයන් දෛනිකව ඉහළ යමින් පවතින පසුබිමක රාජ්‍ය සහ පෞද්ගලික අංශයන්ගේ සෞඛ්‍ය මාර්ග උපදේශ දැඩි ලෙස නොසලකා හරිමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනවා. එසේම පවතින තත්ත්වය මත ඉදිරි සතිය තුළ කොවිඩ් ආසාදිත මරණ සහ වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මත ඉදිරියේදී සංචාරණ සීමා පැනවීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන බවයි එම සංගමේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටියේ. පෞද්ගලික සහ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න කටයුතු කරන්න. එහෙම නැතුනොත් ඉදිරියේදී මේ රට වසා දැමීමකට ලක් කරලා සම්පූර්ණයෙන්ම නැවත වරක් කඩපැනවීමකට ලක් කරලා තමයි අපිට මේක පාලනය කරගන්න වෙන්නේ. මේ තාක්ෂේරු අනුව ඉදිරි උත්සව සමයේදී යම් සංචරණ සීමා රට තුල පනවන්න වෙයි. එහෙම නැති වුණොත් ලබන ජනවාරි පෙබරවාරි වෙද්දී අපි ඉතාමත් අවතනකට රට තල්ලු වෙලා යයි. ඉදිරි සතිය තුල රෝගීන් වැඩිවීම සහ මරණ වැඩිවීම සම්බන්ධව සලකලා බලලා ඉදිරි උත්සව සමයේදී රට වසා දැමිය යුතුද කෙතරම් දුරකට සංචරණ සීමා පැනිය යුතුද කියලා අපි නිර්දේශ ලබා දෙන්න සූදානම්. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා නව ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදයේ පවතින ප්‍රධාන සාධක 7ක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදු කර තිබෙනවා. සිය ටුටේ ගිණුමෙහි සටහනක් තබමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ සම්ප්‍රේෂණය ඇතුළු සාධක පදනම් වී ඇත්තේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෑත කාලීන සොයා ගැනීම මත බවයි. ඒ අනුව සම්ප්‍රේෂණය රෝගයේ බරපතල බව, පෙර SARS-CoV-2 ආසාදනයේ සඵලතාවය, එන්නත්වල සඵලතාවය, වත්මන් පරීක්ෂණවල සඵලතාවය, ප්‍රතිකාරවල සඵලතාවය සහ ඒ සඳහා ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ සහ සෛල ජීව විද්‍යා ඒකකයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අදාළ සාධක වනවා. රට තුළ කරන ජාන විශ්ලේෂණයෙන් පමණයි මේක හඳුනාගන්න පුළුවන් වෙන්නේ. ඒ සාම්පල් එකකට මේක අවවන තෙක් මේක රටේ සමහර විට පැතිරමින් තියෙන්න උනත් ඉඩ තියෙනවා. අපි වැදගත් වෙන්නේ මෙහිදී ලංකාවට එන්න තියෙන ඉඩ අවම කර ගැනීම සඳහා අවශ්‍ය කරන පියවර ගන්න. මේ මොහොත වෙනකොටත් අර ඒ රෝගයේ බහුරව හමුවන රටවල් වලින් එන පුද්ගලයන් සීමා කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. නමුත් ලෝකයේ සෑම රටකම වාගේ මේක පැතිරෙන්නට ඉඩක් තියෙන තත්ත්වයක් තුළ අපිට සීමාව කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් නැහැ. පොදුවේ මේ වෛරසය ලංකාවට එන එක හෝ කොවිඩ් රෝගීන් ලංකාවට පැමිණෙන එක අවම කිරීම
කිරීම සඳහා මේ දක්වා කරගෙන ඇති ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම සිද්ධ කරගෙන යනවා. මේක ලංකාව පුරා පැතිරීමට තියෙන ඉඩකඩත් ඒ වගේම දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්නත් අපිට පුළුවන් දේ තමා සෞඛ්‍ය පුරුදු රට පුරාම දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම. දැනට මේ ලෝකෙ පුරාම යම්කිසි භීතිකාවක් ඇති වෙලා තිබෙනවා. මේ නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ඔමික්‍රෝන් කියලා මේ ඇතකදී නම් කරපු ප්‍රභේදය. නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ සහ දැනට දරුවන් පාසල් ලැබීම සහ දරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා ඔවුන් යොමු කිරීමට මේන් කිසිම බලපෑමක් නැහැ මේ අවස්ථාවේදී. නමුත් මේ ඉදිරියට මේ සියලු තත්ත්වයන් රැක ගැනීමට විශේෂයෙන්ම මේ දරුවන්ට ලැබිලා තියෙන අවස්ථාව රැක ගැනීමට ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය අධ්‍යයන කටයුතු අධ්‍යාපන කටයුතු සහ විශේෂයෙන්ම විෂය බාහිර කටයුතු නිවැරදිව වෙන ආකාරයට සිදු කර ගැනීමට අවස්ථාව ලබා දීම ඉතාම වැදගත්. මේ වන විට ලෝපුරා ශීඝ්‍ර ලෙස පැතිර යමින් පවතින ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රවේදයේ හේතුවෙන් ගුවන් මගින් පැමිණීම තහනම් කළ අප්‍රිකා කලාපයේ රටවල් 6න් සංචාරකයන් ගත වූ දින 14ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුල එම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ අමාත්‍යවරයා විසා ලබා දීමේදී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරීක්ෂා කරන බවද අවධාරණය කර තිබෙනවා. ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රවේදයේ හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තයේ ගත වූ දින 14 තුල සංචාරය කළ මගින්ට මෙරටට පැමිණීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරුණා. මේ අතර කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරඟවලට සහභාගී වීමට සිම්බාබ්වේහි සංචාරයක නිරතව සිටින මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට සිම්බාබ්වේහි සිර වී සිටිනවා. ඒ ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකාවන් 7 දෙනෙක් සහ නිලධාරිනියක් කොවිඩ් ආසාදිතයන් වීම හේතුවෙන් ගුවන් යානයට ප්‍රවේශ කර ගැනීම සෙසු කණ්ඩායම් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලීද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන් කරවා ගැනීමට මේ වන විට ගුවන් සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවද සහයෝගය දක්වන බවයි. එසේම කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනිය සහ ක්‍රීඩිකාවන්ව තවදුරටත් සිම්බාබ්වේහි නවතා තැබීමට සිදුවන බවයි ඇෂ්ලීද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ. මේ වන විට කොවිඩ් ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 8175ක් වන අතර මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,40,040ක් ලෙසයි. මේ අතර ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය දිවයිනට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා ගුවන් මගීන් වෙනුවෙන් හෙල්ත් ඇප් නම් යෙදවීමක් හඳුන්වා දී ඇති බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එයද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ගරු කතානායකතුමනි නොවැම්බර් මාසේ 26 වෙනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි රැස්වීමක් කැඳවලා ඔමික්‍රෝන් කියන ප්‍රභේදය සැලකිල්ලට ලක්විය යුතු variant of concern ලෙස නම් කරලා තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් තිබෙන ප්‍රභේදයක් බවට අද ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. අපි හැමෝම අවධානය යොමු කළ යුතු කාරණාවක්. ඒ පිළිබඳව මේ සභාවෙත් ඔබතුමාගෙත් සෞඛ්‍ය ශාස්ත්‍රීය භාර බලධාරීන්ගෙත් අවධානය මම මේ අවස්ථාවේ යොමු කරන්නට කැමැතියි. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා මතු කරපු කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඒ ප්‍රභේදය පිළිබඳව අපේ සෞඛ්‍යාංශය ක්‍රියාත්මක වෙලා මේ වෙනකොට දින 3කට පෙර ඒ අදාළ තීන්දුව తీරන සියල්ලම ගත්තා. ඒ වගේම තමයි තුන්වෙනි ඔය ප්‍රභේදය පිළිබඳව ලෝකයාගේ අවධානය හෝ දැනගැනීමටත් පෙර ඉඳන් තමයි තුන්වෙනි එන්නත වැඩිහිටියන්ටත් දීමට සුදුසු සියලු දෙනාටත් ලබා දෙන ගරු විපක්ෂ නායකතුමනි අධිකරු ජනාධිපතිතුමත් ආණ්ඩුවත් කටයුතු කරේ. ඒ වගේම තමයි සියලුම ගුවන්තොටුපළවල් වල සෞඛ්‍ය ආරක්ෂණ උපදේශයන් සියල්ලම අනුගමනය කරනවා විතරක් නෙවෙයි ඒ එන පැසෙන්ජර්ස්ලාගේ හෙල්ත් හිස්ටරි එකත් ගරු විපක්ෂ නායකතුමනි ගුවන්තොටුපළෙන් පරීක්ෂා කරලා තමයි ලබා දෙන්නේ. අපි මේ වෙනකොට හෙල්ත් ඇප් එකකුත් හඳුන්වා දීලා තිනවා තාක්ෂණ අමාත්‍යාංශයත් ගුවන්තොටුපළත් එකතු වෙලා ඒ අනුව ඒ අයගේ කාර්යයන් පහසු වෙන්න. ඉතින් රජයක් විදියට ගත යුතු සියලුම ක්‍රියාදාමයන් අපි අරගෙන තියෙනවා. ඒ වගේම රටවල් 6ක් සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් අරන් තියෙනවා. මේ වෙනකොට ලෝකයේ අනිත් රටවල් හා සමානව ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 15කින් හඳුනාගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා.
ලොව තවත් රටවල් කිහිපයකින් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග එම ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත වූ දෙදෙනෙක් කැනඩාවේ ඔටාවා අගනුවරින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම කැනඩාවට පැමිණ තිබුණේ නයිජීරියාවේ සිට බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයෙක් ඉතාලියෙන්ද හඳුනාගත් අතර ඔහු මොසැම්බික් සිට ඉතාලිය වෙත පැමිණ තිබූ අයෙක්. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගත් නවතම යුරෝපා රට බවට ඩෙන්මාර්කය පත්ව ඇති බවයි. ඒ එරටින් නව ප්‍රභේදය ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එමෙන්ම තුන්වැනි ඔමික්‍රෝන් ආසාදිතයාද හඳුනාගත් බව ජර්මනිය නිවේදනය කර තිබෙනවා. එම කාන්තාව කොවිඩ් මර්ධන එන්නත සම්පූර්ණයෙන් ලබාගෙන සිටි අයෙකු වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර නව වෛරස ප්‍රභේදය පැතිරී ඇති රටවල් වෙත ඇමරිකාව පැන වූ සංචාරක තහනම අද සිට ක්‍රියාත්මක බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊට අදාළ නිලලේඛනයට ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් සිකුරාදා අත්සන් තබා තිබුණා. එරට ඉහළම වසංගත රෝග පිළිබඳ විශේෂඥයෙකු වන වෛද්‍ය ඇන්තනී ෆෝචි සඳහන් කළේ නව ප්‍රභේදය සමග සටන් වැදීම සඳහා ඇමරිකානු ජනතාව සූදානමින් සිටිය යුතු බවයි. මේ අතර සියලුම සංචාරකයන්ට සිය රටවලට ඇතුළුවීම තහනම් කිරීමට ජපානයේද තීරණය කර තිබෙනවා. එයට හේතු වී ඇත්තේ මේ වන විට ලෝපුරා සීග්‍රයෙන් පැතිර යන ඔමික්‍රෝන් කොවිඩ්-19 නව වෛරසයේ ව්‍යාප්තියයි. මීට පෙර ඊශ්‍රායලයේද සියලුම සංචාරකයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කළා. මීට අමතරව ලොව තවත් රටවල් 40ක් ඔවුන්ගේ සංචාරක උපදේශන යාවත් කාලීන කිරීමට කටයුතු කර ඇත්තේ අප්‍රිකාවෙන් පැමිණෙන සියලුම සංචාරකයන්ට සිය රටවලට ඇතුළුවීම තහනම් කරමින්. කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා පවසන්නේ නව වෛරස ප්‍රභේදය මුල් කර ගනිමින් සිය රටට එරෙහිව සංචාරක තහනම් පැනවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි. එය අසාධාරණ ක්‍රියාවක් වන බැවින් වහාම සංචාරක සීමා ඉවත් කරගත යුතු බවද ඔහු අවධාරණය කර තිබෙනවා. 2015 වසරේ සිට මේ දක්වා ගෑස් පිපිරීම් සිද්ධීන් 233ක් වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා පවසනවා. ගෑස් නියාමනය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වශයෙන් නිසි පරිදි එය නියාමනය සිදු කර නොමැති බවද අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. වර්තමානයේ මෙම ඇති වෙලා තිබෙන සිද්ධිය පිළිබඳව අපේ අමාත්‍යාංශයටවත් පාරිභෝගික අධිකාරියටවත් හංගන්න මොනම ආකාරයකවත් කිසිදු දෙයක් නැහැ. ඕනෑම තොරතුරක් අපිට ලබා දෙන්න අනිවාර්යෙන්ම පුළුවන්කමක් තිබෙනවා. අපටත් අවශ්‍ය වෙන්නේ මේ தත්ත්වය ඉතා ඉක්මනින් නැති කරගන්න. ඒක තමයි අපේ වගකීම. 2015 ඉඳන් මේ රටේ ලිත්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වලින් නිකුත් කරන ගෑස් සිලින්ඩර වල 233ක් මෙවැනි සිද්ධීන් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව හැබැයි ලෝකයේ අනිත් රටවලත් අපේ රටේ ඉතිහාසයේත් මෙවැනි සිද්ධි වුණා වගේ නෙමෙයි අපි පිළිගන්න ඕනේ වර්තමානයේදී කෙටි කාලයක් තුල අවස්ථා කීපයකදීම වෙනදාට වඩා වැඩි වෙනසක් තිබෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. ඉතින් අපි එතන ඉන්නේ. ඒ වගේම අපේ රටේ ගෑස් සම්බන්ධව ප්‍රමිති ආයතනය විසින් තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ 1998. 1998 ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ ඒකේ ප්‍රමිතිය සඳහන් කරලා තිබෙන්නේ බූතේන් ප්‍රොපේන් සංයුතියක් ගැන සඳහන් කරලා නැහැ. පීඩනය තමයි මයින ඒකකය. එතකොට මේ ප්‍රමිති ආයතනය මේ පීඩනය ඇතුළු තවත් කරුණු කීපයක් නහන් කරලා ප්‍රමිතියක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. අද අපිට වෙළඳ පොලේ තිබෙන ගෑස් හරිද වැරදිද කියලා බලන්න තිබෙන එකම මින්ම ඒ ප්‍රමිතිය. 1960 ගණන් වල ඉඳන්ම අද දක්වාම ගෑස් පිළිබඳව පරීක්ෂණයක් කරන්න නීත්‍යානුකූල රසායනාගාරයක් අපේ රටේ නැත. මේ ප්‍රමිතිය අඩුපාඩුකම් තිබුණා. ඒ අඩුපාඩුකම් වෙනුවෙන් අපි මොනවද කරලා තියෙන්නේ? මම ප්‍රමිති ආයතනයේ ඉල්ලීමක් කළා. අපේ රටේ ගෑස් සම්බන්ධව තිබෙන ප්‍රමිතිය වර්තමානයට ගැලපෙන පරිදි යාවත් කාලීන කරන්න කියලා. මං ස්තුතිවන්ත වෙන්න ඕනේ ප්‍රමිති ආයතනයට ඒ කාර්ය ප්‍රමිති ආයතනය ආරම්භ කරලා තිබෙනවා. රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, කළුතර, කොළඹ කියන දිස්ත්‍රික්කවලින් අපි නියැදි 12ක් ලබාගෙන ಖನಿಜ තෙල් නීතිගත සංස්ථාවට අපි යොමු කළා. ඒ පිළිබඳව පරීක්ෂණයක් කරලා අපිට වාර්තා කරන්න කියන. ඒ අනුව අපි මේ වාර්තා සියල්ලක්ම අපි ඒව විවෘත කරන්නේ නැත්නම් ඒ වාර්තා සියල්ලක්ම අපි මොරටු විශ්වවිද්‍යාලයට අපි යොමු කරනු ලබනවා. ඒ අනුව මේ සතිය තුලදී මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන යෝජනා මොනවාද කියන එක පිළිබඳව වාර්තාවක් අනිවාර්යෙන්ම අපට විශ්වවිද්‍යාලයෙන් ලබා දෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරලා දෙවෙනවා. ඒ නිසා වහාම මම හිතන්නේ අපි කළ යුතු වන්නේ මේ තත්ත්වයන් ඉදිරියේදී ඇති නොවීම සඳහා සියලුම දෙනාගේ අදහස් යෝජනා ලබාගෙන අපි මේ සම්බන්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අපි අනිවාර්යෙන්ම ගත යුතු වෙනවා. මම එදත් සඳහන් කළේ බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමත් සමග සිය නිෂ්පාදනයන්ගේ අලවිය කැපී පෙනෙන ලෙස පහත වැටි ඇති බව බේකරි හිමියන් පවසනවා. මෙරටට තිරිඟුපිටි ආනයනය කරන සමාගම් විසින් තිරිඟුපිටි මිල රුපියල් 18.50කින් ඉහළ නැංවීමට තීරණය කිරීමත් සමග බේකරි හිමියන් විසින් සිය නිෂ්පාදනවල මිලද ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවේ ඊයේ දිනේදී.
ඒ අනුව ග්‍රෑම් 450ක් බර පාන් රාත්තලක මිල රුපියල් 10කින් සහ බනිස් ඇතුළු පාන් පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල මිලද රුපියල් 5කින් ඉහළ නැංවීමටයි බේකරි හිමියන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පියවර ගනු ලැබුවේ. කෙසේ වෙතත් මේ හේතුවෙන් සේ නිෂ්පාදනවල අලවිය කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි බේකරි හිමියන් පවසන්නේ. ගොඩක් එන කට්ටියෙන් දැන් 125ක් විතර අඩුයි. සල්ලි නෑ. සාමාන්‍ය සුළු ඉතින් මේකත් තියලා කරගෙන යන්න ඕනින්ද කරනවා. පොඩ්ඩක් ඉතින් කට්ටියට අමාරුයි තමයි බඩුත් එක්කදී වැඩි වෙනකොට ඉතින් ඒවත් වැඩි කරන්න වෙනවා. පොඩි මිනිහාට තමයි ඉතින් පාමිලෙන් තේරෙන්නේ. මේ හරි අමාරුයි ඉතින් ජීවත් වෙන්න. අපිට පාලනයක් මොකවත් නැහැ නේ මිලක්. ඉතින් අපි කන්නේ බොන්නේ කොහොමද? අපිට රුපියල් හොයන්න පුළුවන් අපිට ඩොලර් හොයන්න බෑනේ. ඒක ආණ්ඩුව දැනගන්න ඩොලර් හොයන්න ක්‍රමයක් හදාගන්න. කොහෙද පාලන මිලක් තියෙන්නේ මොනවටද මිලක් තියෙන්නේ? Tamanට හිතුව මිලනේ හැමදේම විකුණන්නේ. පාරිභෝගික අධිකාරියත් දැන් කිසිම තැනක් නැහැ. ඒගොල්ලෝ අයින් කරලා ව්‍යාපාරිකයට ඕන විදිහට තමයි හැමදේම කරන්නේ. ඒක හරි අසාධාරණයි ඇත්තටම. දුප්පත් මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් විදිහක් නැහැ. ශ්‍රද්ධා පුවත් ඔබ වෙත ගෙනීමේ ප්‍රධාන අනුග්‍රහය. සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දිතෙල ඔබ සුවෙන් තබයි. සමානුග්‍රහය. සෞභාග්‍ය සුවඳකෝරෝ ආසිරිමල් වස්සන සුමුදු සුවඳ. ඉස්සර තිබ්බ දනිස් අමාරුවට මෙහෙම කඩනගින්න බහින්න හිතන්නවත් බෑ. ඉස්සර තිබ්බ කොන්දේ අමාරුවට මෙහෙම මහන්න හිතන්නවත් බෑ. ඉස්සර තිබුණු උරිහි සමාරුවට මෙහෙම වැඩ කරන එක හිතන්නවත් බෑ. රාජපුර හන්දිතෙල ඔබේ සියලුම හන්දි අමාරු හෙවත් ආතරයිටිස් සහ නාරගටක සීම සම්පූර්ණයෙන් සුව කරයි. සෞම්‍ය සුවඳක්. සෞභාග්‍ය සුවඳකෝරෝ ආසිරිමල් වස්සන සුමුදු සුවඳ. නැවතත් ප්‍රවෘත්ති. ඉදිරි දින කිහිපය තුළද දිවයිනේ ප්‍රදේශ රැසක් සඳහා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. දිවයිනට බලපෑ ඇති වැසි තත්වය සහ ඉදිරි කාලගුණ තත්වය පිළිබඳව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට දිවයිනේ බොහෝ ස්ථානවලට සවස් කාලයේ ඇතිවන වර්ෂා තත්වයන් අපේක්ෂා කළ හැකි බවයි. කෙසේ වෙතත් දිවයිනට බලපා ඇති වැසි තත්වයේ සාපේක්ෂ අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවටද ඒ මහතා සඳහන් කළා. තරමක තද වැසි අපි බලාපොරොත්තු වෙනවා. දිවයිනේ බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. දිවයින වටා මුහුදු තීරය ගත්තොත් විශේෂයෙන්ම කොළඹ ඉඳන් ගාල්ල හරහා හම්බන්තොට දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල තැනින් තැන වැසි හෝ ගිගුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සුළඟේ වේගයත් පැයට කිලෝමීටර් 30-40 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. දැනට අපේ මේ වර්ෂාපතනයේ ක්‍රමයෙන් මේ සවස් යාමේ ඇති වෙන වර්ෂාපතන වලට පරිවර්තන වෙමින් තමයි යන්නේ. කෙසේ නමුත් ඉදිරි දින කිහිපය තුළදී විශේෂයෙන්ම දෙවින්දායෙන් පසු පළවෙනිදා දෙවින්දා තුන්වෙනිදා වගේ වෙනකොට తాවකාලිකව සාපේක්ෂව මේ වර්ෂාපතනයේ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑම මත කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ න්‍යායයන් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඔවිට, මාවනැල්ල, වරකාපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, අරනායක, බුලත් කොහුපිටිය සහ රඹුක්කන යන ප්‍රදේශ සඳහායි එලෙස න්‍යායයන් පිළිබඳ රතු නිවේදනය නිකුත් කර ඇත්තේ. එමෙන්ම එම සංවිධානය විසින් කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නිකුත් කළ න්‍යායයන් පිළිබඳ අනතුරු ඇඟවීම්ද තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර න්‍යායමේ අවදානමක් හේතුවෙන් වසා දැමුණු කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යලි විවෘත කිරීම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා මෙසේ අදහස් පළ කළා. කඩුගන්නා ප්‍රදේශයේ එතන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මාර්ග සංරක්ෂණ අධිකාරිය විසින් ඒ ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මොකද එතන ජල ඉවත් කර එතන යම්කිසි යථා තත්ත්වයකට පත් කරලා තියෙනවා. නමුත් එතන
මාර්ග භාවිතා කරන්න සැලකිලිමත් වෙන සිල් අධින මොකද වර්ෂා තත්ත්වයත් එක්ක ඇතිවිය හැකි අතුරුක් සිදුවීමට ඉඩ කඩ තියෙන නිසා. මේ අතර පසුගිය දින කිහිපයේ ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමග මහඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහඔය බඩල්ගම ප්‍රදේශයෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පහත් බිම්වල වෙසෙන ජනතාව ගම් වතුර පිළිබඳ විමසිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. නව විභාග කොමසාරිස් ජනරාල් ලෙස පත්වීම් ලද LMD ධර්මසේන මහතා අද සියදූරේ වැඩ බාරගත්තා. ඒ අද පෙරවරුවේ පැලවත්ත විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි කාර්යාලයේදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ LMD ධර්මසේන මහතා කොළඹ ආනන්ද සහ මහානාම විද්‍යාලවල විදුහල්පතිවරයා ලෙසත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපතිවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. මගේ රත්තරන් දූල පුතාලට තමයි සේවය කරන්න මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට තරුණ පරපුරක් ආවරණය වෙනවා, රත්තරන් දූල පුතාලත් ආවරණය වෙනවා. මේ දූල පුතාලගේ අනාගතයයි රටේ තරුණ පරපුරේ අනාගතයයි රැකියා වෘත්තික භාවයන්ගේ විශ්වාසනීයත්වයයි ආරක්ෂා කරන්න තමයි මට පැවරිලා තියෙන්නේ. මම හිතනවා ඒක 100% අනිවාර්යෙන් ඉෂ්ට කරන්න මම තනියෙන් නෙමෙයි මේ කණ්ඩායම. ඉන්දියාවේ නානායනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්ථාපල් කෙටි ආහාර නිෂ්පාදනය සඳහා රටපුරා බෙදා හරින ජාවාරමක් අනාවරණය කර ගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු කණ්ඩායමකට හැකි වී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක සංවිධානාත්මක කණ්ඩායමක් විසින් වෙනත් රටවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින වරායෙන් ඉවත් කරන අර්ථාපල් කන්ටේනර් රථ පිටින් දඹුල්ලට රැගෙන විත් ඒවා නැවත පවිත්‍ර කර සූක්ෂම ලෙස රටපුරා හෝටල් සඳහා අලෙවි කර ඇති බවයි වාර්තා වී ඇත්තේ. මේ ගෝණි වලින් මේ අල හලන්න බෑ. ගෝණි වලින් අල හලන්න බැරි තත්ත්වෙට මේවා වෙලා තියෙනවා. ඒක මාස 1 2 3ක වගේ කාලයක් සෞඛ්‍ය අලවලත් අල ඇවිල්ලා. ඒකෝට දැන් මේක පරිභෝජනයේ සුදුසුද? ඒ අනුව දඹුල්ල නගරාධිපතිවරයා ඇතුළු පිරිස ඊයේ අදාළ වැටලීම සිදු කර ඇති අතර එහිදී හෙළි වුණේ අදාළ ගබඩාව තුළ නරක් වූ අර්ථාපල් කිලෝ 45000ක් පමණ පවතින බවයි. කෙසේ වෙතත් අදාළ ගබඩාවට මේ වන විට මුද්‍රා තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නෑ ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ලබන මස 16 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ අදාළ පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනක අලුවිහාරේ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ LTB දෙහිදිනේ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම් සලකා බැලීම ලබන මස 16 සහ 17 යන දිනවල සිදු කිරීමටයි. විරෝධතා තිබේ නම් ඒවා ලබන මස 6 වනදාට පෙර ගොනු කරන ලෙසද අධිකරණයේ නීතිපතිවරයා වෙත නියෝග කර තිබෙනවා. වාසනාව මත ජීවිතය තීරණය වන තැන්වල ගිලිහුණු කෙස්රොද වාසනාව කරගත් ලොව පළමු කෝටිපතිනිය ගැනයි මේ සටහන. මැඩම් CJ වෝකර් ඇමරිකාවේ පළමු ප්‍රකෝටිපති ව්‍යවසායකවරිය. නමුත් කාලයක් ඇය වහල් පවුලක කෙල්ලෙක්. තවත් කාලෙක අම්මා තාත්තා නැති අනාථ දරුවෙක්. සහෝදරයින් අතින් අපයෝජනයට පවා ලක් වුණු අසරණ තරුණයක්. දුක් කරදර දරාගත නොහැකි වූ තැන කුඩා දීනියකද සමග උපන් ගමින් පලා ගොස් ජීවිතේ ජයගන්න වෙරදැරූ ධෛර්යවන්ත කාන්තාවක්. ඇගේ මුල් නම සාරා බ්‍රිඩ්ලව්. වහල් භාවය දුප්පත්කම සහ ගැහැණියක්ව ඉපදීම මත සමාජ හිංසනවලින් බේරෙන්න වර්ෂ 1888දී සාරා ඇමරිකාවේ ශාන්ත ලුවි ප්‍රාන්තයට පලා යනවා ඥාතියෙකුට දාව උපන් ඇගේ දියණියත් සමග. එහි යන ඇයට සිය රැකියාව විදියට කරන්න සිද්ධ වෙන්නේ කුඩා ලොන්ඩ්‍රියක රෙදි සෝදන සේවිකාවක් ලෙස කටයුතු කිරීම. එලෙස රැකියාව කරන අතරතුර රෙදි සෝදන්න යොදාගන්නා විවිධ සැර රසායන නිසා සහ දිගු කාලයක් ඇය ඒවාට නිරාවරණය වූ නිසා හිසේ කැක්කුම ඇතුළු හිස්කබල ආශ්‍රිත රෝගාබාධවලින් ඇය පීඩා වින්දා. ඒ වගේම එවක විසූ බොහෝ කලු ඇමරිකානුවන්ට නල ජලය අධික උණුසුම දුහවිලි ආදිය සහ හරි හමන් කෑමක් පෝෂණයක් නොමැතිකමින් බොහෝ කාන්තාවන්ගේ හිසකෙස් ගැලවී යන්නට වුණා.
සාරාටත් අත්තුනේ ඒ ඉරණමමයි. හිසකෙස් ගැලවී ගොස් තට්ටේ පෑදීම ගැන ඇය බොහෝසේ දුක්ුණා. දුප්පත් කමින් මිරිකුණු එවක කළුජාතික කාන්තාවන් මේ ප්‍රශ්නයත් එක්ක සමාජයේ තවත් හාස්‍යයට උපහාසයට ලක්වුණා. ඒ නිසාම හිසට ජටාවක් බැඳ වැඩ කටයුතු කරන්න කළු ඇමරිකානු කාන්තාවන් පෙළඹෙනවා. සාරත් ඒ විදිහටම කළා. පස්සෙ කාලෙක සාරා ඇයට තේරෙන පරිද්දෙන් ඒ සඳහා විසඳුමක් විදියට තමන් අතින්ම සෑදූ අත්බෙහෙතක් වගේ හිසකෙස් ආලේපනයක් සාදාගත්තා. ඇත්තෙන්ම පුදුමාකාර විදියට ඒ ආලේපනය සාර්ථක වුණා. හිසකෙස් ගැලවීම අඩු වෙලා නැවතත් හිසකෙස් වැවෙන්න පටන් ගත්තා. ඉතින් ඇය සොයාගත් ඒ ආලේපනය තනියම පාවිච්චි කරන්න ඇය හිතුවේ නැහැ. ඇය හිතුවේ තමන්ගේ නිර්මාණය තමන් වගේම හිසකෙස් ගැලවීමෙන් පීඩාවිදින කාන්තාවන්ට හඳුන්වලා දෙන්න. සාරා ඇගේ ගම්මානයේ කාන්තාවන්ට ඒවා අලවි කළා. මුලින් ඇගේ නිෂ්පාදන ගැන මිනිසුන්ට බියක් සැකයක් තිබූ නිසාම බොහෝ තැන්වල ඇය ප්‍රතික්ෂේප වෙනවා. කුඩා පොළවල් සිල්ලර කඩබණ්ඩිවල අව්වේ හිටගෙන බිඳ හිලානුගත් බලාපොරොත්තුද සමගින් සාරාසිය නිෂ්පාදන වෙළදාම් කළා. ඒත් එක්කම ජීවිතයේ ඇලද අත්දැකීම් ඇය තුළ සැකවී තිබූ නොයෙක් ව්‍යවසාය උපක්‍රම තුළින් සාරා දක්ෂ වෙළෙන්දියක් බවට පත්වෙන්නේ බොහෝ දෙනාගේ විශ්වාසයද දිනා ගනිමින්. දිනෙන් දිනලද දියුණුවත් සමගින්ම සාරාසිය දෙවන සහකරු ලෙස එවක සිටි දක්ෂ ව්‍යාපාරිකයෙකු වූ චාල්ස් වෝක සමග විවාහවීමෙන් පසු ඇය මැඩම් සීජේ වෝක බවට පත්වෙනවා. වර්ෂ 1911 වසර වන විට ඇය ඇගේම රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක් ආරම්භ කරනවා කාන්තාවන් දහස් ගණනක් සේවය යොදවමින්. කාලයත් එක්ක සුප්‍රකට මැඩම් සීජේ වෝක නිෂ්පාදන ලෝකප්‍රකට නිෂ්පාදනයක් වුණා. අවසානයේ ගිලිහුණු කෙස්රොදකින් බිහි වූ ප්‍රකෝටිපතිනිය ඇමරිකාවේ පළමු කාන්තා කෝටිපති ව්‍යවසායකවරිය බවට පත්වනේ මැඩම් සීජේ වෝක. එහෙමත් නැත්නම් අපි කලින් කතා කළ වහල් අනාත ගැහැනිය සාරා බ්‍රිඩ්ලව්. ඉතින් හිතන්න ගිලෙන අවස්ථා සමහර විට ජීවිතේ දිනන්න පාර හදනවා. හරියට සාරාගේ ගිලිහුණු කෙස්රොද වගේ. අවධානය විදෙස් පුවත් වෙත. වසර 150කට වැඩි එක්සත් රාජධානියේ පාලනය අවසන් කරමින් බටහිර ඉන්දිය කොදෙව් දිවෙන්හි පිහිටි බාබඩෝස් රාජ්‍ය ජනරාජ්‍යයක් බවට පත්ව තිබෙනවා. බටහිර ඉන්දිය කොදව් දිවයින්හි පිහිටි බාබිඩෝස් රාජ්‍ය අද සිට ලොව නවතම ජනරජය බවට පත්වනවා. ඒ වසර 150කට වැඩි එක්සත් රාජධානියේ පාලනය අවසන් කරමින්. ඒ සඳහා අගමැතිනි මියා අමෝර් මොටෙලිගේ ප්‍රධානත්වයෙන් බ්‍රිජ්ටවුන් අගනුවර අද පැවැත්වෙන උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුද එක්වීමට නියමිතයි. 1966 වසරේදී නිදහස ලැබූද මෙතෙක් එරට රාජ්‍ය නායකාව වූයේ බ්‍රිතාන්‍ය මහරැජනයි. එමෙන්ම සංචාරක ව්‍යාපාරය සහ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ප්‍රසිද්ධ බාබිඩෝස් දිවයිනෙන් ලොව ප්‍රකට විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහි වී තිබෙනවා. මේ අතර ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ එළඹෙන වසර 5 තුළදී විදුලි බලයෙන් ක්‍රියා කරන මෝටර් රථ නිෂ්පාදනය සඳහා ඩොලර් බිලියන 17.59ක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි. විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේ පාලනය සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් පළ කරමින් සිටින පසුබිමක විදුලි සහ හයිබ්‍රිඩ් වාහන සඳහා වැඩි ඉල්ලුමක් ඉදිරියේදී ඇතිවෙතයිද එම සමාගම පෙන්වා දෙනවා. නිසාන් සමාගම ජපානයේ තෙවැනි විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන අතර 2030 වන විට විදුලි මෝටර් රථ වර්ග 23ක් හඳුන්වා දීමට එහි සැලැස්ම වන බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට නොවැම්බර් 30 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය විසින් ලොව පළමු තාප න්‍යෂ්ටික අවිය පැසිෆික් සාගරයේ එනිවිටෝක් හිදී අත්හදා බලා ඇත්තේ 1952 වසරේ නොවැම්බර් මාස 30 වන දිනයි. ලොව ප්‍රථම වරට ජාත්‍යන්තර පාපන්දු තරගයක් පවත්වා ඇත්තේ 1872 වසරේ නොවැම්බර් මාස 30 වන දිනයි. ඒ පවත්වා ඇත්තේ ස්කොට්ලන්තය සහ එංගලන්තය අතරයි. දකුණු යේමනයේ ජාතික නිදහස් දිනය නොවැම්බර් මාස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා.
ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.